මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. දොළහයි 45යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය කාබනික කෘෂිකර්මාන්තය කඩාකප්පල් කිරීමට ඇතැම් සමාගම් උත්සාහ දරන බවට විශේෂ ඇමතිගෙන් චෝදනා වී අලෙවි මණ්ඩලය රජයට බාර ගැනීමට සිදු වූයේ රුපියල් කෝටි 1700ක විශාල ණයක් සමග බවට තොරතුරු හෙළිවෙයි. අලිවැට නඩත්තු කිරීමේ ස්වේච්ඡා බලකා නියම ව්‍යාපෘතිය කුරුණෑගලින් හා අනුරාධපුරයෙන් ආරම්භේ. මැතිවරණ සඳහා අප මුදල් සංශෝධනය කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට. විශ්‍රාම වැටුප් අහිමි අර්ධරාජ්‍ය පෞද්ගලික හා අවිධිමත් සේවාංශයේ නිරත වූවන්ට සමාජ ආරක්ෂණ අරමුදලක්. පාස්කු සිද්ධියට අදාළව හරින් ප්‍රනාන්දු මහතා සැප්තැම්බර් 1 වෙනිදා තෙක් අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි. එන්නත්කරණයට මුල් තැන දෙමින් සිම්බාබ්වේ රාජ්‍ය තවත් සති 2ක කාලයකට වසා දැමේ. පරිසර හිතකාමී ඔලිම්පික් උළෙලකට ටෝකියෝ නගරය සූදානම්. ඇතැම් පිරිස් පොහොර හිඟයක් මවා පෑමට උත්සාහ දරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දෙයි. එළඹෙන කන්නේ සිට කාබනික කෘෂිකර්මාන්තයට යොමු වීමට රජය තීන්දුව කර තිබේ. එම වැඩපිළිවෙල සාර්ථක වන බව සිළු සමාගම් අවබෝධයෙන් පසුවේ. එබැවින් කාබනික කෘෂිකර්මාන්තයට යොමුවීම නතර කිරීමට ඔහු උත්සාහ දරති. ඒ සඳහා ගොවින් ලවා උද්ඝෝෂණ කරවීමට එම පිරිස් කටයුතු කරති. එම කණ්ඩායම්වල ඒකායන අරමුණ රසායනික පොහොර ආනයනය කිරීමයි. ඒ සඳහා දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වේ. රට තුළ කිසිදු පොහොර හිඟයක් නොමැති බව අමාත්‍යවරයා පැවසුවේ ජාතික ගුවන්විදුලියේ 10/7 වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමිනි. පොහොර සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ගනු ලැබූ තීරණය කිසිසේත් ආපස්සට නොගන්නා බව ඔහු වගකීමෙන් ප්‍රකාශ කළේය. වසවිසෙන් තොර ආහාර වේලක් සමස්ත ජනතාවට ලබා දීම රජයේ අරමුණයි. රසායනික පොහොර භාවිතය පසුගිය අවුරුදු 3කට 300කින් රටේ වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මේ විරෝධතා ගැන අපි කලබල වෙන්න ඕනේ. අපි ලෝකේ තුන්වෙනි බලවතත් එක්ක මේ හැප්පෙන්නේ. ලෝකේ පළවෙනිම ව්‍යාපාරය තමයි මත්කුඩු සහ අවි ආයුධ දෙක ඖෂධ, තුන්වෙනි එක රසායනික පොහොර. ඒ නිසා ලංකාවේ බිලියන 100ක ගණදෙනුවක් එක්ක අපි හැප්පෙන්නේ. ඒ නිසා අපි මේ ගැන කලබල විය යුතු නැහැ. ආණ්ඩුවක් හැටියට කොන්දත් තිර නායකයෙක් රටේ ජනාධිපති වෙලා ඉන්නවා. ප්‍රතිකත්තිකරුක නායකයෙක් රටේ ජනාධිපති කරවලා තියෙනවා. රට වෙනුවෙන් මේ තීන්දුව අපි අරගෙන තියෙන කිසිසේත් ආපස්සට යන්නේ නැහැ. මේ ව්‍යාපාරය සාර්ථක කරනවා. අපි ගොවියන්ට කිසිම අසාධාරණයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. નિયમિત වෙලාවට පොහොර ටික දෙනවා. නිෂ්පාදනයේ අඩුවක් වුණොත් ඒ වන්දිය ගෙවනවා. ඒ නිසා කෘෂිකර්මාන්තයට කිසිම අඩුපාඩුවක් නොවෙන්න, ගොවින්ගේ ආර්ථිකයට කිසිම අඩුපාඩුවක් නොවෙන්න මේ ව්‍යාපාරය අපි ශක්තිමත් කරගන්න. වී අලෙවි මණ්ඩලය වත්මන් රජයට බාර ගැනීමට සිදු වූයේ රුපියල් කෝටි 1700ක විශාල ණයක් සමගයි. මෙම ණය පසුගිය යහපාලන රජයේ සමයේ ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ලබාගෙන ඇතැයි එම මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එම අවධියේ වී අලෙවි මණ්ඩලය යටතේ ඇති වී රක්ෂිත කිලෝවක් රුපියල් 50ට මිලදීගෙන පසු රුපියල් 25කට අලෙවි කර තිබේ. වී අලෙවි මණ්ඩලය වී තොග පුද්ගලික සහල් මෝල් හිමියන්ට ලබා දුන් කොන්ත්‍රාත්තු හේතුවෙන් ඒ සඳහා සහල් හෝ මුදල් නොලැබීම මෙන්ම අතරමැදියන්ට මුදල් ලබා ගැනීමට ඉඩ සැලසීම මෙම පාඩුවට හේතු වී ඇත. පසුගිය කාලයේ එම මණ්ඩලයේ සිළු මුල්‍ය පාඩු සහ ඒ ඇතැම් නිලධාරීන් සිදු කළ මුල්‍ය වංචාද මීට හේතු වී ඇත. එම සමයේ වී ගබඩා රැසක් වසා දෙමින වී අලෙවි මණ්ඩලයේ වත්මන් සභාපතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ සැලසුම්ගත වැඩපිළිවෙලක් යටතේ මෙම ණය ක්‍රමක්‍රමයෙන් අඩු කර ගැනීමට කටයුතු කරන බවයි. වන අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා
අලිවැට නඩත්තු කිරීමේ ස්වේච්ඡා බලකා නියමූ ව්‍යාපෘතිය කුරුණෑගලින් හා අනුරාධපුරයෙන් ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට නියෝග කරයි. මෙම ස්වේච්ඡා බලකායට ප්‍රජා දායකත්වය සහ ප්‍රාදේශීය පාර්ශවකරුවන්ගේ දායකත්වය ලබා ගැනේ. ජනාධිපතිතුමා පත් කළ විශේෂ කමිටු නිර්දේශවලට අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. වනජීවී සංරක්ෂණ හෝ සිවිල් ආරක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් මෙම ක්‍රියාවලියේ සමස්ත වගකීම දැරිය නොහැකිය. අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය හා ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය ආයතන සහ නිලධාරීන් ග්‍රාමීය ප්‍රජා සංවිධාන ඇතුළත් ස්වේච්ඡා බලකායක් මගින් අලිමිනිස් ගැටුම පාලනය කළ හැකි බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡාවකදී. 2021 වසරේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාතික වැඩසටහනක් ලෙස කිලෝමීටර් 1500ක විදුලි වැට ප්‍රමාණයක් දීප ව්‍යාප්ත විදි කිරීමට සැලසුම් කර ඇත. මේ වන විට ඊට අදාළ අමුද්‍රව්‍ය සඳහා ප්‍රසම්පාදන කටයුතු අවසන් කර තිබේ. දිස්ත්‍රික්ක 19ක් ආවරණය වන පරිදි අලි වැට ඉදි කෙරේ. දැනට කිලෝමීටර 4500ක් පමණ වන අලි වැට නඩත්තු කිරීමට සිවිල් ආරක්ෂක බටියෝ 3900ක් පමණ යොදවනු ලැබ සිටිති. එම කාර්යයට බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ 1500ක පිරිසක් බඳවාගෙන ඇතයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරයි. මැතිවරණ සඳහා ඉදිරිපත් වීමේදී තැන්පත් කළ යුතු අප මුදල් සංශෝධනය කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ජනාධිපති යෝජනාව යටතේ අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ජනාධිපතිවරණය, මහ මැතිවරණය, පළාත් සභා ඇතුළු සියලු මැතිවරණවලදී අය කරනු ලබන අප මුදල් සංශෝධනය කිරීමට නියමිතයි. දැනට මැතිවරණවලට තරඟ කරන ස්වාධීන අපේක්ෂකයන්ට පමණක් සීමා වී ඇති අප මුදල් තැන්පත් කිරීම පක්ෂ නියෝජනය කරමින් ඉදිරිපත් වන අපේක්ෂකයන්ට අදාළ වනසේ නීති සංශෝධනය කිරීමට කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර තිබේ. දැනට ස්වාධීන අපේක්ෂකයෙකුගෙන් අය කරනු ලබන අප මුදල රුපියල් 75000කි. පිළිගත් දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගෙන් රුපියල් 50000ක් අප තම්පතු ලෙස භාරගෙනේ. එම මුදල රුපියල් මිලියන 3 දක්වා ඉහළ නංවන ලෙස කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර ඇත. අපේක්ෂකයන් මැතිවරණවලට අනවශ්‍ය ලෙස ඉදිරිපත් වීම සහ මහජන මුදල් අනවශ්‍ය ලෙස වැය කිරීම වැළැක්වීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. මේ ප්‍රවෘත්තියේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් 60 වසරක අභිමානය රැගෙන සැවොම දිනවන හෙටක් වෙත මහජන බැංකුව පාස්කෝ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා සැප්තැම්බර් 1 වෙනිදාත් එක් අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය. එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවටත් එසේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් මන්ත්‍රීවරයා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිනේ. එම පෙත්සම කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මේ බව අධිකරණයට දැනුම් දී තිබේ. ප්‍රයන්ත ජයවර්ධන, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම අද කැඳවනු ලැබීය. ඕනෑම දේශපාලන මතයක් දරන අයට වේදිකාවක් විවෘත කර දීම සම්බන්ධයෙන් ජාතික ගුවන්විදුලියට තම ප්‍රණාමය පුද කරන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ජාතික ගුවන්විදුලි 10/7 වැඩසටහනට අද පෙරවරුවෙක් වෙමින් ඔහු සඳහන් කළේ රෝහණ විජේවීර මහතා ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කළේ පවතින සමාජ ආර්ථික ක්‍රමයට විකල්පයක් ලෙස බවයි. හුදු ආණ්ඩු පෙරලියක් සඳහාම නොව ඊට වඩා ගැඹුරු මුළු මහත් සමාජීය පරිවර්තනයක් එමගින් ඔහු අපේක්ෂා කළේය. මෙරට ජනතාවගේ සමාජ ආර්ථික ප්‍රශ්නවලට පිළිතුරු ලබා දී රට ඉදිරියට ගෙන යාමට ජනතා විමුක්ති පෙරමුණට හැකියාව ඇතයි ඔහු පැවසීය. නාරාහෙම්පිට අභයාරාම විහාරස්ථානයේ ඉදිකළ නවග්‍රහ දේව මණ්ඩපය මහජනතාව වෙනුවෙන් විවෘත කෙරේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදුවිය. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියෙන් පීඩාවට පත් වූවන්ට සෙත්පතා සතියක කාලයක් එහිදී නවග්‍රහ පූජාවක් පැවැත්වීමට විධිවිධාන යොදා ඇත.
මේ සම්බන්ධව අදහස් දක්වන විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ නාරාහෙම් පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකලා අපි නවග්‍රහ මණ්ඩපයක්. ඒ නවග්‍රහ මණ්ඩපයේ චිත්‍රශිල්පී අපි ඉන්දියාවේ චෙන්නයින් වලින් තමයි හැදුවේ. අපි අත්වශයෙන්ම මේ නවග්‍රහ සාන්තියක් අපි අදහස් කළේ අද අපේ රට දිහා බලපුවාම මේ කොරෝනා ව්‍යසනයේ තුලින් අපේ ජනතාවට විශාල හානියක් බයක් සැකක් ඇති වෙලා තිබෙනවා. ඒ නිසා අපි හැම පැත්තකින්ම තුරුණුවන්ගේ ආශිර්වාදය ජයප්‍රීම ආબોධින්වා ආදලවා දීමුම අපි පින්ගන් රාජ්‍යයක් අපි සිද්ධ කළ අභයාරාම විහාරස්ථානයේ මේ නවග්‍රහ සාන්තියත් නවග්‍රහ පූජාවත් අද ආරම්භ කරන්න අදින් දිගටම රටට සිත්පතලයි. අපි සතියක් පමණ ඒ නවග්‍රහ සාන්ති පූජාව අභයාරාමයේදී පැවැත්වීමට දැන් කටයුතු සලසා තිබෙනවා කියන එකත් ඒ තුලින් අපේ මේ රට ඇති වෙලා තියෙන මේ භයානක රෝග වසංගත රෝග දුරු වෙලා නිරෝගී සම්පන්න ජනතාවක් බිහි කරලීමට නවග්‍රහ අපුරුපද්ද රාජ්‍යයක් ඇත්තන්ගේ හැම දෙයක්ම දුරීභූත වේද විද්‍යාන්තනය කරලා හොඳ ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අපට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාව තමයි අපි ළඟ තිබෙන්නේ. පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වසර ගණනාවක් ප්‍රතිසංස්කරණය නොකළ වැව් රැසක් ගම සමග පිළිසඳර වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කෙරේ. මෙම වැඩසටහන අම්පාර දිස්ත්‍රික්කයේ ඔහන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ලාතුකලදී පැවැත්විණි. එහිදී ජනතාව ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම වැව් ප්‍රතිසංස්කරණය කිරීමට පියවරගෙන ඇත. රුපියල් මිලියන 100ක වේදමින් යෝධ කණ්ඩිය, ගල්ගේ කණ්ඩිය, ලාතුගල වැව හා කොටබැද්දාව වැව ප්‍රතිසංස්කරණය කෙරේ. විදෙස් රටවලින් හොර රහසේ ආනයනය කළ භාවිතයට නුසුදුසු හිසේ ගල්වන තෙල් වර්ග හා වෙනත් ක්‍රීම් වර්ග ගබඩා කරන ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත් වේ. එහිදී රුපියල් ලක්ෂ 50කට ආසන්න භාණ්ඩ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ. එම ගබඩාවට සීල් තැබූ බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි. පාවිච්චියට නුසුදුසු ක්‍රීම් වර්ග දිය කර නැවත අසුරා ඇති බවටද තොරතුරු හෙළි වී ඇත. ග්‍රෑන්ඩ් පාස් පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත. නව්‍යකරණයේ අභිමානය නවමානයට මහජන බැංකුව 60 වසරක අභිමානය රැගෙන සැවොම දිනවන හෙටක් වෙත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. මෙරට විශ්‍රාම වැටුප් අහිමි අර්ධරාජ්‍ය පෞද්ගලිකංශය හා අවිධිමත් සේවාංශයේ සේවයේ නිරත වූවන් සඳහා සමාජ ආරක්ෂණ අරමුදලක් සැකසීමේ අරමුණින් ත්‍රිපාර්ශ්වික කමිටුවක් ස්ථාපිත කෙරේ. වෘත්තීය සමිති සේව සම්මේලනයේ සහ රාජ්‍ය පාර්ශ්වයේ නියෝජනය කරයි. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ පැවති ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමේදී මෙම කමිටුව පිහිටුවීය. කම්කරු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බී වසන්තන් මහතා එහි කැඳවුම්කරු ලෙස පත් කරනු ලැබ ඇත. මෙම සමාජ ආරක්ෂණ අරමුදලින් වයෝවෘද්ධ පුරවැසියන්ට යම් ආර්ථික ශක්තියක් ලබා දීම ප්‍රධාන අරමුණ බව ඇමති නිමල් සිරිපාල් ද සිල්වා මහතා සඳහන් කරයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. කොවිඩ් තත්ත්වය හමුවේ සංචරණ සීමා ලිහිල් කර ඒ පළාත්වලට ප්‍රවාහන පහසුකම් යම් තාක් දුරට පවත්වාගෙන යාමට අවසර දී ඇත්තේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද හඳුන්වා දෙමිනි. එහෙත් බස්නාහිර පළාත ඇතුළු තවත් පළාත් රැසක පෞද්ගලික පොදු බස් සේවා එම සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් නොසලකා හැර තිබේ. මීටරයේ සීමාව පවත්වාගෙන යාමක් දක්නට නොලැබෙන බව මගීහු පවසති. ඇතැම් බස් රථවල සීමාව ඉක්මවා මගින් රැගෙන යාමක් දක්නට ලැබේ. ඇතැම් පුද්ගලයන් මුහුණු ආවරණ නිසි පරිදි පැළඳ නොමැත. මෙවැනි බස් රථ පිළිබඳ පොලිසිය අවධානය යොමු විය යුතුය. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ එවැනි බස් රථ නීතියේ රැහැනට හසු කර ගැනීමට උපදෙස් දී ඇති බවයි. විදෙස් පුවත්. සිම්බාබ්වේ රාජ්‍යය තවත් සති දෙකක කාලයක් සඳහා රට වසා දමයි. එරට ජනගහනයෙන් මිලියනයකට කොවිඩ් එන්නත් ලබා දීමේ අරමුණෙන් මෙම කාල සීමාව දීර්ඝ කළ බව එරට ජනාධිපති එමර්සන් එම්නැන්ග්වා ප්‍රකාශ කරයි.
චීනෙන් පසුගිය සතියේ මිලදීගත් සයිනෝෆාම් එන්නත් ලැබීමෙන් පසු රට වසා දැමීමේ කාලය දීර්ඝ කිරීමට රජය තීරණය කළේය. මේ යටතේ එන්නත් කරන වැඩසටහන වේගවත් කර තිබේ. ඩෙල්ටා ප්‍රභේදය රට පුරා වේගයෙන් පැතිර යාමත් සමග අලුතින් හමුවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. මරණ සංඛ්‍යාවද වැඩි වී ඇත. සිම්බාබ්වේ රාජ්‍යයෙන් වාර්තා වන නව රෝගීන්ගෙන් 80ක් පමණ ඩෙල්ටා ප්‍රභේදයේ වැළඳුණු අය ලෙස හඳුනාගෙන තිබේ. මේ වසර අවසන් වන විට එරට ජනගහනයෙන් මිලියන 10කට එන්නත් ලබා දීම අරමුණයි. කියුබාවේ පැවති ජනතා උද්ඝෝෂණවලදී වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ 36 වැරදි ලොරෙන්සියෝ ටෙජිඩා නැමැති පුද්ගලයා හවානා නගරයේ උද්ඝෝෂණවලදී මිය ගොස් ඇති බවයි. මෙම පුද්ගලයා රජයේ ආයතන කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි කණ්ඩායමේ සමාජිකයෙකු බව වාර්තා වේ. ඇසින් දුටු පුද්ගලයන් පවසන්නේ ආරක්ෂක අංශය මෙම කණ්ඩායම ඉලක්ක කර වෙඩි තැබූ බවයි. රජයට එරෙහි උද්ඝෝෂණ ක්‍රියාත්මක වූයේ දශක ගණනාවකට පසුවයි. මේ වන විට රට ආර්ථිකය කඩාවැටෙමින් පවතින අතර රජයේ කොවිඩ් මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ ජනතා අප්‍රසාදය පළ වී ඇත. ආහාර හා ඖෂධ හිඟය රට තුළ උග්‍ර ලෙස බලපවත්වේ. ටෝකියෝ ඔලිම්පික් සමාරම්භ කුලලට සහභාගී වන ඇමරිකානු නියෝජිත පිරිසේ නායකත්වය දරන්නේ ජනාධිපති ආර්යා ජිල් බයිඩන් මහත්මියයි. දවල මන්ත්‍රී නියෝජිත පිරිසක් මේ වන විට ටෝකියෝ වෙත ගොස් සිටිති. ඔවුන් බයිඩන් මහත්මියට එහි යාමට සුදුසු වාතාවරණයක් තිබෙදැයි පරීක්ෂා කිරීමට නියමිතයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. සෞභාග්‍ය දැක්ම සංවර්ධන වැඩසටහන යටතේ මහියංගන මැතිවරණ කොට්ටාශය තුළ වැව් 18ක් ආරම්භ කිරීමට ප්‍රතිපාදන වෙන් කර තිබේ. මෙමගින් අක්කර දහස් ගණනක මුඩුබිම් සංවර්ධනයට හැකියාව ලැබේ. මහියංගනේ තරුණ ව්‍යාපාරයේ කොටසේ වල් බිහි වී තිබූ වැවක් සංවර්ධනය කිරීම අවස්ථාවට ඊයේ එක්වෙමින් රාජ්‍ය ඇමති තේනුක විධානගමගේ මහතා මෙම අදහස් පළ කළේය. ගිරාන්තර කෝට්ටේ මහවැලි ගම්මාන 17 තුළ අබලන්ව පැවති මාවත් සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 2000ක ප්‍රතිපාදන වෙන් කර ඇත. දැනටමත් මාවත් රැසක වැඩ අවසන් වෙමින් පවතී. වසර 35කට අධික කාලයක් මාර්ග පහසුකම් නොමැති වීමෙන් පීඩාවට පත්ව සිටි ජනතාවට මෙමගින් සිත සැලසේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ බාසුන්නේ අපේ රටේ ඉන්න පුතා කීරේවල තියෙනවා අලුතින් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. සත්‍ය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් ඔරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය අතර වොලිබෝල් තරගය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද පසුර 3ට පැවැත්වේ. ජපානයේ පැවැත්වුණු 21 වෙනි ජ්‍යෙෂ්ඨ පිරිමි ආසියානු වොලිබෝල් ශුරතාවයට මධ්‍යම ආසියානු කලාපයෙන් සහභාගී වීමට නියමිත සුදුස්සන් තීරීමේ තරගයක් ලෙස මෙය සංවිධානය කර ඇත. ජ්‍යෙෂ්ඨ පිරිමි ආසියානු වොලිබෝල් ශුරතාව සැප්තැම්බර් මාස 12 වෙනිදා සිට 19 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම කණ්ඩායම් දෙක මීට පෙර දෙවරක් මුණ ගැසී ඇති අතර එම අවස්ථා දෙකම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූය. වොලිබෝල් ට්‍රේනින් ගත කිරීමේ ශ්‍රී ලංකා කණ්ඩායම 53 වෙනි ස්ථානයේද උස්බෙකිස්තානයේ 136 වෙනි ස්ථානයේද පසුවේ. පරිසර හිතකාමී ඔලිම්පික් උළෙලකට ජපානයේ ටෝකියෝ නගරයේ සූදානම් වේ. ඉතිහාසයේ පළමු වරට පරිසර හිතකාමී උළෙලක් ලෙස ඔලිම්පික් පැවැත්වීමට ජපාන බලධාරීන් පියවරගෙන තිබේ. මෙවර ඔලිම්පික් උළෙලේ පදක්කම් නිර්මාණය කර ඇත්තේ ජංගම දුරකථන ලක්ෂ 60කට වැඩි සංඛ්‍යාවක ලෝහ භාවිත කරමිනි. ක්‍රීඩකාවන්ට පදක්කම් ප්‍රදානය කිරීමේ පීඨිකා ඉදිකිරීමට මුහුදින් ඉවත් කරගත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය යොදාගෙන ඇත. සියලු ක්‍රීඩාංගන පරිසර හිතකාමී ලෙස සකස් කර තිබීම විශේෂත්වයකි. ක්‍රීඩා උළෙලේ විදුලි ආලෝකය පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනෙන සියල් සපිරි ඇප් එක NSB Pay. සෙට් කැලනි හෝල්ඩිං සමාගම තම වාර්ෂික මෝටර් රථ සහ වෑන් රථ රේඩියල් ටයර් නිෂ්පාදනය
84,000කින් වැඩි කර ඇති බව නිවේදනය කරයි. මෙම පුළුල් කිරීමත් සමග සියට් කැලණි සමාගමේ වාර්ෂික රේඩියල් ටයර් නිෂ්පාදනය ලක්ෂ 6 දක්වා ඉහළ යයි. එය සමාගම වර්තමානයේ නිෂ්පාදනය කරන රේඩියල් ටයර් 5,16,000ක සංඛ්‍යාවට සාපේක්ෂව 16% වර්ධනයකි. විදේශ විනිමය ඉතිරි කර ගැනීමේ අරමුණින් රජය ඇතැම් ටයර් ප්‍රමාණයන් ආනයනය කිරීම සඳහා මේ වන විට අපනයන සීමා පනවා තිබේ. මේ හේතුවෙන් වෙළඳපොලේ අඩුවන ටයර් සැපයුම මගහරවා ගැනීම මෙමගින් හැකියාව ලැබෙන බව එම සමාගම සඳහන් කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනේන සියල්ල සපිරි ඇප් එක NSB Pay මුදල් හුවමාරු බිල්පත් ගෙවීම ප්‍රීලෝඩ් ක්‍රෙඩිට් කාඩ් ගෙවීම ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. කෑගල දිස්ත්‍රික්කයේ දේඇලි 40ක් ආශ්‍රිතව සංචාරක සැලැස්ම ක්‍රියාවට නැංවෙයි. කොවිඩ් හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ බිඳ වැටී තිබේ. වසර 2030 වන විට රුපියල් බිලියන 10ක විදේශ විනිමයක් ළඟා කර ගැනීම සඳහා කෙටි කාලීන මෙන්ම දිගු කාලීන වැඩසටහන් සකස් කර ඇතැයි දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පවසයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය. අසුපිනි ඇල්ල මන්න කැති ඇල්ල ඕලු ඇල්ල දැරණියගල ඇලි 7 රක්කනාව ඇල්ල නලගන ඇල්ල බෝ ඇල්ල මානැල්ල ආශ්‍රිතව මුල් අධීරයට තී සංචාරක සැලැස්ම ක්‍රියාත්මක කෙරේ. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි වුණාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක 3 wheeler එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවල වරින් වර හමන පැයට කිලෝමීටර 50-60ක් දක්වා වන තද සුළං ඇතිවිය හැකිය. උතුරු මැද වයඹ බස්නාහිර සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වරින් වර හමන තරමක තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. යලි සිරස්තල කාබනික කෘෂිකර්මාන්තය කඩාකල්පල් කිරීමට ඇතැම් සමාගම් උත්සාහ දරන බවට විශේෂ ඇමතිගෙන් චෝදනා. වී අලෙවි මණ්ඩලයේ රජයට බාර ගැනීමට සිදු වූයේ රුපියල් කෝටි 1700ක විශාල ණයක් සමග බවට තොරතුරු හෙළවේ. අලි වැට නඩත්තු කිරීමේ ස්වේච්ඡා බලකා නියමූ ව්‍යාපෘතය කුරුණෑගලින් හා අනුරාධපුරයෙන් ඇරඹේ. මැතිවරණ සඳහා අප මුදල් සංශෝධනය කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට. විශ්‍රාම වැටුප් අහිමි අර්ධරාජ්‍ය පෞද්ගලික හා අවිධිමත් සේවාංශයේ නිරත වූවන්ට සමාජ ආරක්ෂණ අරමුදලක්. පාස්කු සිද්ධියට අදාළව හරින් ප්‍රනාන්දු මහතා
සැප්තැම්බර් 5 වෙනිදාත් එක් අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි. එන්නත්කරණයට මුල් තැන දෙමින් සිම්බාබ්වේ රාජ්‍යයේ තවත් සති 2ක කාලයකට වසා දැමේ. පරිසර හිතකාමී ඔලිම්පික් උළෙලකට ටෝකියෝ නගරය සූදානම්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. දිවා ප්‍රවෘත්තීන් සමත්පයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.